පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ එගොඩ වෙන්න පාවිච්චි කරන්න ඕන එකක්. ඒතකොට එගොඩ වෙන්න පාවිච්චි කරන එකෙන් අපි උත්සාහ කරන්න ඕනේ එගොඩ වෙන්නයි. ඒතකොට එගොඩ වීම පිණිස ඔබට පාරුවක් ලැබුණොත් ඒතකොට ඒ පාරුව පාවිච්චි කරලා ඔබ ඉක්මනින් එගොඩ වෙන්න ඕනේ. ඒතකොට එගොඩ වෙන එක පැත්තකින් තියලා ඔබ ඒ එගොඩ වෙන්න දුන්න පාරුව කැටයම් කරන්න ගියොත්, ඒ පාරුව ලස්සන කරන්න ගියොත්, ඒ පාරුවේ විවිධාකාර හැඩතල හදන්න ගියොත්, ඒ පාරුව කරට ගන්න ගියොත්, ඒ පාරුව මුල් කරගෙන ගොඩාක් වෙන වෙන ක්‍රියාකාරකම් කරන්න ගියොත්, ඒකෙන් අවදානමේ වැටෙන්නේ ඔබමයි. ඒකෙන් අවදානමේ වැටෙන්නේ ඔබම තමයි. එතකොට ඒකේ වගකීම පැවරෙන්නේ Tamanටමයි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මේ ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන් තරම් ඉගොඩ වෙන්න. මේ ධර්මයේ වෙන වෙන අරමුණු වලට වැඩි වැඩියෙන් පාවිච්චි වෙන යුගයක් මේක. දැන් මෙහෙම හිතන්න. එක තැනක තාප්පකින් වෙන් කරලා බොහෝම අඳුරු විශාල ගොඩනැගිල්ලක් තියෙනවා. ඒකට ඒකේ කට්ට කරුවලයි තව අය ඉන්නවද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ ඒකේ අධික සීතලයි හරීම සීතලක් තියෙනවා. එතකොට මේ අධික සීතලයි කට්ට කරුවලයි තියෙන තැනක ඔබට ඉන්න මිනිසයාට අනුකම්පා හිතිලා පිට ඉන්න කෙනෙක් කියනවා මේ තාප්පේ හතර වටේට වට වෙලා තියෙන්නේ. මේක හරීම කරුවලයි. මේකේ අධික සීතලක් තියෙනවා. මේ පරිසරේ වාට ඉන්න අමාරු වෙයි. මේ පරිසරයට හිත පිටවා ගන්න හිටියොත් ඔයාට බොහෝ දුක් ගැහැටක් විඳවන්න වෙනවා. ඒ නිසා මම ඔයාට උදව් කරන්නම්. ඔයාට මම පුංචි ඉනිමගක් දෙන්නම්. මේ ඉනිමගින් ඔයා කොහොම හරි ඔය ගොඩනැගිල්ලෙන් ගොඩ වෙන්න. ගොඩ වෙලා අනිත් පැත්තට යන්න. මේ ගොඩනැගිල්ලෙන් එහා පැත්ත කරුවල නෑ. හරි හොඳට එළිය තියෙනවා. ඒ වගේම හොඳට ඉර එළිය වැටෙනවා. ඒ ඉර එළිය වැටෙන තැනක කරුවලත් එක්කම කරුවලත් නෑ. ඒ වගේම රස්නේ සීතලත් නෑ. මේසා කරුවලක් ඇත්තෙත් නෑ. මේසා සීතලක් ඇත්තෙත් නෑ. ඔයා කැමති නම් ඒගොඩ වෙන්න කියලා ඔබට හම්බ වෙනවා. ඔබ දැන් හිර වෙලා ඉන්නේ. ඔබට හම්බ වෙනවා පුංචි ඉනිමගක්. දැන් ඉනිමග අතට ගත්ත මිනිහා කල්පනා කළොත් නෑ. ඉතින් එහා පැත්තෙත් මෙහෙම කරුවලමද දන්නේ නෑනේ. එහා පැත්තෙත් මේ විදියම කරුවලයිද දන්නේ නෑ. ඒතර එහා පැත්තෙත් මේ විදියම අවදානමක් තියනවද කියලා දන්නේ නෑනේ. ඒ නිසා ඔය කතාව ඕනෑවට වඩා විශ්වාස කරන්න ඕන නෑ. මෙහි සීතල නම් එහි පැත්තෙත් සීතල තියෙන්න පුළුවන්. මේ වගේ මෙහෙත් සීතලද දන්නේ නෑ ඔය කිව්වට. කියලා එයා එහෙම කල්පනා කරා ඉනිමගම එයා පතුරු ගගහ එයා බලනවා මේ වෙලාවේ යම් ඊටාම කෙටි කාලින විකල්පයකට යන්න. මොකද්ද කෙටි කාලින විකල්පය? මෙයා ඒ ගිනි මැලයක් ගහ ගන්නවා ඒ දර එකතු කරලා. අර ඉනිමගේ තියෙන දර කෑලි ටිකෙන් ගිනි මැලයක් ගහ ගන්නවා. දැන් එයාට සනීපයිද නැද්ද? සනීපයි. ඇයි? කරුවලට විකල්පයක් හම්බුණා. දැන් මේකෙන් ගිනි මැලයක් ගහගත්තම කරුවල නැහැ. සීතලට විකල්පයක් හම්බුණා. ගිනි මැලේ රස්නෙට සීතල තුරන් වෙලා යනවා. දැන් විකල්ප දෙකටම ගැටලු දෙකටම විකල්ප දෙකක් මෙයාට හම්බ වෙලා තියෙනවා. විකල්ප දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒක දැන් විකල්ප දෙකක් මෙයාගේ අතේ තියෙනවා. විකල්ප දෙකම තියෙන මිනිස්සයා තවදුරටත් අර ඉනිමගම පතුරු ගගහ ගින්දරට දානවා. ගින්දරට දැම්මම අරක හොඳට ඇවිලෙනවා. ඇවිලෙනකොට පින්වත්නි ඒක හොඳට බුරා ඇවිලෙනකොට මෙයාගේ සීතලත් සංසිඳෙනවා. කරුවලත් සංසිඳෙනවා. හැබැයි ඒක ටික වෙලාවයි. මේ දර ටික පත් වෙලා ඉවරනකම් විතරයි. ඒතර දර ටික පත් වෙලා ඉවර වෙලා නිමුණාම සීතලත් නැවතත් ඔහු කරා එනවද නැද්ද? එනවා. අන්ධකාරයත් ඔහු වට කරනවද නැද්ද? වට කරනවා. ඒතර අන්ධකාරයයි සීතලයි වට කරාට පස්සේ දැන් එයාට එහා පැත්තට පැන ගන්න ඉනිමගක් තියනවද? ඉනිමගකුත් නැහැ. අන්න ඔය අවිද්‍යා අන්ධකාරයෙන් වට වෙච්ච ලෝකයා ධර්මي අල්ලන්නේ ওই විදියටයි. ධර්මي අල්ලන්නේ හරියට එගොඩ වෙන්න පාවිච්චි කරන්න දුන්නේ එක ස්වල්ප ආස්වාදයක් වෙනුවෙන්. එගොඩ වෙන්න ලැබිච්ච ධර්මය කෙටි කාලීන ආස්වාදයක් වෙනුවෙන් පාවිච්චි කරන්න එපා පින්වත්. එගොඩ වෙන්නම බලන්න. මොකද මේ ධර්මයේ ඉලක්කය තමයි එගොඩ වෙන එක. මේ ධර්මයේ ඔබේ අතට හම්බුනේ එගොඩ වීම පිණිසයි. එතකොට මේක පටු අරමුණක් වෙනුවෙන්, කෙටි කාලීන අරමුණක් වෙනුවෙන්, తాවකාලික ඉලක්කයක් වෙනුවෙන් මේක පාවිච්චි කරන්න එපා. එතකොට මේක මේ අපල දුරු කරගන්න, කේන්දරේ අඩු ටික වහගන්න, ඊට පස්සේ තවත් තැන්වල අපිට කියන්න පුළුවන් එක එක විදිහට මේක මේ දැන් බුදුදහම හොඳට මාකට් කරන්න පුළුවන් කාලයක් නේ. එතකොට ඒක පාවිච්චි කර ලංකාවේ මිනිස්සු ධර්මය අවභාවිතා කරනවා. එතකොට අපිට පුළුවන් වුණොත් මොකද අපිට මේ తాවකාලික ආස්වාදයේ අතුරුදහන් වෙනකොට මේ ධර්මයේ සදාකාලික විකල්පේ මගහැරෙන්න පුළුවන්. ඒකට මගහැරෙන්න දෙන්න එපා. පරිස්සම් කරගන්න ධර්මයේ. කොහෙද? හෘද සාක්ෂි. දැන් අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට මේ ඇත්ත යෝජනා කරලා තියෙනවා හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නිරෝධය කියන එකත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් දකින්නේ කොහොමද කියන එකත් පිළිබඳ දේශනාවක් කරන්න කියලා. හැබැයි ඉතින් මේක බොහොම පළල් මාතෘකාවක්.
දැන් හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නිරෝධය කියලා කියන්නේ මේ සියල්ලම සංකාර ගොඩක්. සංකාර වලට කියන්නේ සංකාර කියන්නේ සකස් වෙච්ච දේවල් මේවා. රූපයත් සකස් වෙලා, ඇසත් සකස් වෙලා, චක්කු විඥානයත් සකස් වෙලා, චක්කු සම්පස්සයත් සකස් වෙලා, චක්කු සම්පස්සජ වේදනාවත් සකස් වෙලා, ඔක්කොම සකස් වෙලා. රූපයත් සකස් වෙලා, වේදනාවත් සකස් වෙලා, සංඥාවත් සකස් වෙලා, සංකාරයත් සකස් වෙලා, විඥානයත් සකස් වෙලා. මොනවද මේ ලෝකේ සකස් නොවුණු දේවල් තියෙන්නේ? ලෝකේ වර්ග දෙකක් තියෙනවා. එකක් සංකත, එකක් අසංකත. එතන අවබෝධ කළ යුතු දෙකයි. සංකත ධාතුවත් අවබෝධ කරන්න ඕන, අසංකත ධාතුවත් අවබෝධ කරන්න ඕන. සකස් වෙච්ච දේත් අවබෝධ කරන්න ඕන, සකස් නොවන දේත් අවබෝධ කරන්න ඕන. ලෝකේ සියල්ලම සකස් වෙනවා. ඒතර සකස් වෙච්ච දේක තියෙනවා ආවේනික ලක්ෂණයක්. මොනවද? ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා, නැසීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා. ඔන්න සකස් වෙච්ච ලෝකයට උරුම දායාදය. සකස් වෙච්ච ලෝකයට අයිති ඔච්චරයි පින්වත්නි. සකස් වෙච්ච ලෝකේ ඊට වඩා දෙයක් අහුවෙන්නේ නැහැ. සකස් වෙච්ච ලෝකේ ඔච්චරයි. එහෙනම් ඔබ ඉන්නේ සකස් වෙච්ච ලෝකයක. ඒතකොට සකස් වෙච්ච ලෝකයක ඔබ ඉන්නවා නම් ඔබ ආයිති සකස් වෙච්ච ලෝකයකට නම් ඔබ තුලත් නැසීම, ඉපදීම, නැසීම, වෙනසීම තියනවද නැද්ද? තියෙනවා. ඉපදීමක් තියෙනවා, නැසීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා. ඔය තුනම ඔබේ ජීවිතය තුළ තියෙනවා. ඔය තුනම ඔබේ ජීවිතයට අයිති පින්වත්නි. ඒතර ওই කාරණා තුනම ඔබටයි මටයි අපි හැමෝටම අයිති. මොකද සංකත ලෝකයකයි නැවතිලා ඉන්නේ. අසංකත ධාතුව කියලා කියන්නේ සකස් නොවිච්ච දෙයක්. අර ඒකේ ඉපදීමක්, නැසීමක්, වෙනසීමක් නෑ ඒකේ. ඉපදීම, නැසීම, වෙනසීම ඒකේ නෑ. ඉපදීම, නැසීම, වෙනසීම නෑ කියලා කියන්නේ ඒ ඉපදීම, නැසීම, වෙනසීම නැති ලෝකයට අපි කියන්නේ අසංකත ධාතුව කියලා. ඒ කියන්නේ නිවන. අන්නේ ඉපදීම, නැසීම, වෙනසීම නැති තැනකට තමයි අපේ හිතපත් කරගන්න ඕන. මොකද ඉපදීම, නැසීම, වෙනසීම පවතින තැනක කායික දුක්ද, මානසික දුක්ද, කායික පරිදාහයන්ද, මානසික පරිදාහයන්ද, කායික දැවිලිද, මානසික දැවිලිද, නානා ප්‍රකාර දුක්ඛදායක තත්වයන් වලට අපි විවෘත වෙනවා. මොකද මේ සකස් වෙච්ච ලෝකේ හැටි. ඒක සකස් වෙච්ච ලෝකේ හැටි. ඒ නිසා තමයි අපි කියන්නේ කොහොම හරි කමන්නේ අඬා හරි කමක් නැහැ ධර්මයේ දියුණු කරන්න. කෑ ගගා හරි කමක් නැහැ ධර්මයේ දියුණු කරන්න. අනේ මගේ හිත වැඩෙන්නේ නැහැ කී හරි කමන්නේ ධර්මයක් දියුණු කරන්න කියලා අපි කියන්නේ ඒකයි පින්වත්. දැන් මෙතන මේ මාතෘකාවේ තියෙනවා හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නිරෝධය. මේ සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණේ අපි දේශනාවලදී කියලා තියෙනවා. ඒකට හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නිරෝධය ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් දකින්නේ කොහොමද කියලායි අහන්නේ. හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නිරෝධය දැකීම තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංගයන්ගේ ප්‍රවර්ධනය. ඒ කියන්නේ ඇත්තටම මේක දෙකක් නෙවෙයි. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵල ධර්ම නිරුද්ධ වෙනවා. මේක තමයි ලෝකයේ සදාතනික ඉරියව්ව, සදාතනික කියවීම. ලෝකේ හැම තැනකටම ආවේනික తත්වය මේක. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. හට ගැනීමයි නිරුද්ධ වීමයි කියන්නේ ලෝකයට අයිති දෙයක්. හට ගැනීමයි නිරුද්ධ වීමයි ලෝකයට අයිති දෙයක් බව දැනගන්න එක තමයි සම්මාදිට්ඨිය. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් තියෙනවාය. හේතු නිරුද්ධ වීමෙන් ඵල ධර්ම නිරුද්ධ වෙනවාය කියන නුවණ දැනගන්න එක තමයි සම්මාදිට්ඨිය. හරි දැකීම. එහෙනම් එතකොට අපි ඉන්නේ වැරදි දැකීමක. ඇයි? අපි මෝහයෙන් මුලා වෙලා ඉන්නේ. අපිට රූපේ රූපවත් හැටියටමයි පේන්නේ. ශබ්දය ශබ්දයක් හැටියටමයි පේන්නේ. ශබ්දේ එළියේ තියෙන දෙයක් හැටියටමයි පේන්නේ. ශබ්දයේ තුල රසයක් තියෙනවා කියලාමයි පේන්නේ. ශබ්දේ කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් කියලා අපිට පේන්නේ නෑ. Tamanගේ කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන සංයෝග වීම නිසා ඇහුණා කියන කතාවක් අපිට පේන්නේ නෑ. අන්න සකස් වෙච්ච එක. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් විදිහට අපිට කන පේන්නේ නෑ. ඇස පේන්නේ නෑ. ඒ නිසා අපි හැම වෙලාවකම ඒ තැන්වලදී අපි නියෝජනය කරනවා ඒ අංග. අපිට නියෝජනය කරන්න බෑනේ පින්වත්නි. ඇයි? හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම මේවා. මම මගේ ආත්මය කියලා කොහොමද හිටගන්නේ වගේ පැත්තෙන්? හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම නම් ඒකට මම කියලා කියන්න පුළුවන්ද? බෑ. මගේ කියලා කියන්න පුළුවන්ද? බෑ. මගේ ආත්මය කියලා කියන්න පුළුවන්ද? බෑ පින්වත්. ඇයි බැරි? මම නම් මගේ ආත්මය නම් සැබෑවටම මම කැමති විදිහටම මේ රූපේ තියෙන්නම ඕන. මට කැමති ශබ්ද විතරක් අහන්නම ඕන. පින්වත්නි කවදාවත් මට කැමති ශබ්ද විතරක් අහන්න පුළුවන්ද ලෝකයෙන්? ඒ කියන්නේ මම කැමති අහන්න ප්‍රියමනාප ශබ්ද. අප්‍රියමනාප ශබ්දවල මම කැමති නෑ. මම කැමති සත්‍යයට. මම අසත්‍යයට කැමති නෑ. මම කැමති මෛත්‍රී වචන වලට. මම ද්වේෂයෙන් කියන වචන වලට කැමති නෑ. මම කැමති සුදුසු කාලේ ඇහෙන වචන වලට. නුසුදුසු කාලේ ඇහෙන වචන වලට කැමති නෑ. කැමති නෑ කියලා එළියේ ඇහෙන ඔක්කොම ඔබට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා.
දැන් මේ බණ ටික ඇහෙන වෙලාවේ ඔබට පුළුවන්ද නෑ මම බණ ටික විතරයි අහන්නේ. මම ඉතිරි කිසි සද්දයක් අහන්නේ නෑ. ඉතුරු සද්ද ඔක්කොම මම අයින් කරලා බණ විතරක් අහනවා පුළුවන්ද කරන්න? බෑ. දරුවා කතා කරොත් ඒකත් ඇහෙනවා. බල්ලා කෑ ගැහුවොත් ඒකත් ඇහෙනවා. දොරට තට්ටු කළොත් ඒකත් ඇහෙනවා. තවත් මොකක් හරි භාජනයක් කරේ මේට පෙල්ලුනොත් ඒකත් ඇහෙනවා. බලන්න සද්ද කීයක් අස්සේද බණ ටික අල්ලන්න වෙන්නේ? එහෙමනම් ඔබ කැමති ධර්මයට නමුත් ධර්මී විතරක් ඔබට ඇහෙන්නේ නෑ. ඔබ කැමති ඒ විදිහට නම් ඔබේ ලෝකේ නම් මේක. මේ නැවතිලා ඉන්න ලෝකය ඔබේ වසඟේ තියන්න පුළුවන් ලෝකයක් නම් මේ හැම වචනයක්ම ඔබට පරිපාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. පරිපාලනය කරන්න බෑ. කැමති ඒවත් ඇහෙනවා, අකමැති ඒවත් ඇහෙනවා. සුදුසු කාලෙත් ඇහෙනවා, නුසුදුසු කාලෙත් ඇහෙනවා. හිත වචනත් ඇහෙනවා, අහිත වචනත් ඇහෙනවා. මනාප වචනත් ඇහෙනවා, අමනාප වචනත් ඇහෙනවා. ද්වේෂයෙන් වචනත් ඇහෙනවා, මෛත්‍රී වචනත් ඇහෙනවා. සත්‍යයත් ඇහෙනවා, අසත්‍යයත් ඇහෙනවා. ඔක්කොම ඇහෙනවා. පරිස්සමට බේරගන්න විතරයි තියෙන්නේ. එහෙනම් මේ වගේම තේරෙන්නේ නැද්ද මේ කියන ලෝකය මගේ වසඟේ පවත්වන්න බෑ කියන කතාව. මේ කතා කරන ලෝකය මගේ වසඟේ තියන්න බෑ කියලා මේකෙන් තේරෙන්නේ නැද්ද? තේරුම් ගන්න පින්වත්. එතකොට මේවා ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්. මේ ලෝකේ කිසිවක්වත් හේතුන් නිසා හට නොගත් අයයි සම්මත කරලා වෙන් කරලා කතා කරන්න බෑ. ලෝකේ සියලුම දේවල් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. මේ රූපේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. මේ රූපේ හටගත්තේ ආහාරයෙන්. මේ රූපේ හටගත්තේ කර්මයෙන්. මේ රූපේ හටගත්තේ අවිද්‍යාවෙන්. එතකොට මේ රූපේ හටගත්තේ එහෙමයි පින්වත්නි. එතකොට රූපේ නිකම්ම අනේ මගේ දරුවා කියලා අල්ලගන්න බෑ. ඇයි? දරුවා කියන එක හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්. මගේ දරුවා කිව්වට මගේ දරුවා මගේ වසඟේ තියාගන්න බෑනේ. මතක තියාගන්න මගේ දරුවා කියලා සිඹා හැදුවට, ඉඹ හැදුවට දරුවාගේ අස්සේ සැඟවිච්ච එයාගෙන ආපු කර්මයක් තියෙනවා. දරුවාගේ අස්සේ යාගෙන ආපු අවිද්‍යා සහගත ක්‍රියාවලියක් තියෙනවා. දරුවා ගෙන ආපු ආහාරයක් තියෙනවා. ආහාරය කියන්නේ කන බොන කෑම විතරක් නෙමෙයිනේ. මනෝ සම්පස්සන මනෝ සංචේතන ආහාරය, ස්පර්ශ ආහාරය, කබලින්කාර ආහාරය, ඊට පස්සේ පින්වත්නි ස්පර්ශ ආහාරය මේ වගේ ආහාර ගොන්නක් තියෙනවා දරුවාට අදාළව. මගේ දරුවා කියලා ඉඹල හැදුවට මගේ දරුවා මගේ වසඟේ තියාගන්න බැරි ඒකයි. ඒකයි අම්මා සනීපෙට ඉද්දි දරුවා මැරෙන්නේ. මොකද දරුවා වනාහි හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. හේතුන් නිරුද්ධ වීමෙන් දරුවාටත් ඔය ටික තමයි වෙන්නේ. එතකොට රූපේ කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. වේදනාව කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. වේදනාව ඇති වෙන්නේ කොමක් නිසාද? අවිද්‍යාව නිසා. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. වේදනාව ඇති වෙන්නේ පින්වත්නි නිරන්තරයෙන් තණ්හාව නිසා. ඒතර මේ වේදනාව ඇති වෙන්න හේතු ගොඩක් හොයාගන්න පුළුවන්. ඒතර වේදනාව ඇති වෙලා තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් ප්‍රධාන වශයෙන් ස්පර්ශයෙන් කිට්ටුම එක. ස්පර්ශ වුණාම තමයි මිනිසු විඳින්නේ. තින්නම් සංගති පස්සෝ කරුණු තුනක ඒක රාශි වීමෙන් විඳින්නේ. නැත්තම් විඳින්න දෙයක් නැහැ නේ පින්වත්නි. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන මිනිසු විඳිනවා. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. හේතු නිසා හටගත්ත ඵල ධර්මයක්. ඊට පස්සේ සංඥාව කියන්නේ මේ එළියේ ඒවා අපිට පේනකොට අපි අල්ලන්නේ රූප සංඥා අල්ලනවා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා මේ සංඥා විපල්ලාස වලට අහු වෙලා නින්නේ. මේ පේන එක නෙවෙයි ඇත්ත මේක. ඇහැ ඉදිරියට එන්නේ වර්ණ සටහනක්. චක්කු ප්‍රසාදේ පතිත වෙන්නේ වර්ණ සටහන. ඒ වුණාට අපි අල්ලන්නේ දුව කියලානේ. අපි අල්ලන්නේ පුතා කියලානේ. අපි අල්ලන්නේ කාර්යක කියලානේ. අපි අල්ලන්නේ අම්මා කියලානේ. අපි අල්ලන්නේ ආදරවන්තිය කියලානේ. නමුත් ඇත්තම කතාව තමයි වර්ණ සටහන චක්කු ප්‍රසාදයට පතිත වෙන්නේ. ඒකට අනුව ඔළුවේ හදාගත්ත මායාකාරී විකාර ටිකක් ඔළුවේ තියෙනකොට ඒකට අනුව තමයි එළි රූපේ සැසඳෙන්නේ. ඒකයි දැන් එකම අකුර බලද්දී දැන් සමහර වචන තියෙනවා. මේ ඒ වචන අපිට කතා කරනකොට අපිට ඒක බොහොම ප්‍රණීත සුඛදායක වචනයක්. නමුත් ඒ වචනේ ආකෘතියෙම සමහර වෙන භාෂාවලින් උච්චාරණය වෙනකොට වෙන භාෂාවල අර්ථයක් මතුවෙනකොට යාළට hina යන්න පුළුවන්. එකම වචනේ කොටසක් hina වෙන්නත් කොටසක් ප්‍රශස්ත වශයෙන් වැළඳ ගන්නත් හේතුව මොකද? එයා ඔළුවේ හදාගත්ත රාමුවක් තියෙනවා. ඒ ඔළුවේ හදාගත්ත පින්වත්නි බ්ලොග් එකට දාලා තමයි අපි බලන්නේ ලෝකේ. ඔළුවේ හදාගත්ත ආර්ට් එකක් අපිට තියෙනවා. කලාවක්. ඒ කලාවට අනුව අපි මේ එළියේ දේවල් ටික ඒ කලාවට අපි දාලා බලනවා. මේක හරියට සූත්‍රයක් වගේ. මේක හරියට ෆෝමියුලා එකක් වගේ. ඒතර ඒකට දාලා බලනවා අපි. බලනකොට අපිට ගැළපෙනකොට ඒ ගැළපෙන තැනින් අපි අල්ලනවා. ඒකයි ඒ කෙනා ගලපගත්ත විදිහට තමයි ඒ කෙනාට හිතේ සිතුවිලි ජනිත වෙන්නේ. එකම කාන්තාවක් දකින්නකොට එයාගේ අම්මට දුව තාත්තටත් දුව වෙන තරුණයෙකුට ආදරවන්තයා ඊට පස්සේ තවත් කෙනෙකුට මහා ඉරිසියාකාර කෙනෙක් විදියට මේ විදියට එක එකනාට එක එක විදියට පේන්නේ. ඇයි? එයා ඔළුවේ හදාගත්ත රාමුවක් තියෙනවා. ඒ රාමුවට අනුව සසඳනවා, ගලපනවා. එතකොට නිරන්තරයෙන් මේ ලෝකය කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. මේ සංඥා කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්. අවිද්‍යාව නිසා අපිට මේ සංඥාවට මුලා වෙනවා. තණ්හාව නිසා සංඥාවට මුලා වෙනවා. ස්පර්ශය නිසා තණ්හාවෙන් මුලා වෙනවා. මුලා වෙලා යන්නේ අපි ඉස්සරහට. ලෝකේ යථාර්ථය පේන්නේ නැහැ.
ලෝකේ යථාර්ථය පේන්නේ නැතිකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය තුළ තමන් අත්දකින්න ලෝකය තුළ තමන්ගේ ක්‍රියාවලිය තුළ මුලා වෙච්ච ගතියක් තියෙනවා සංඥාවට. සංස්කාර කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ රූප දකින්නකොට හිතේ සිතුවිලි ජනිත වෙන එකට කියනවා සංකාර කියලා. රූප දකින්නකොට හිතේ සිතුවිලි ජනිත වෙනකොට අපි ඒකට කියනවා සංකාර කියලා. ඒ සංකාරය කියලා කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. ඇයි? ඒකට හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි රූපේ දකින්නේ. දැක්කහම රූපේ නිසා හිතේ සිතුවිලි ජනිත වෙනවා. රාගය ඇති වෙන්න පුළුවන්, සද්ධාව ඇති වෙන්න පුළුවන්. දැන් බුදු පිළිමේ දකින්නකොට සද්ධාව ඇති වෙන ඕන සංකාරයක්. කාන්තාවක් දකින්නකොට පිරිමියෙකුට රාගය ඇති වෙන ඕන සංකාරයක්. සිතුවිලි ජනිත වෙනවා. ඊට පස්සේ අම්මා කෙනෙකුට පුතා දකින්නකොට සෙනෙහසක් ඇති වෙන්න පුළුවන්. ඒකත් රාගය තමයි. ඒ ඕන සංකාරයක්. සිතුවිලි ජනිත වෙනවා. ඒ කියන්නේ සිතුවිලි ජනිත වෙන්නේ නිකම්ම නෙමෙයි. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. අවිද්‍යාව පදනම් කරගෙන, තණ්හාව පදනම් කරගෙන, ස්පර්ශේ පදනම් කරගෙන, කර්ම භවයේ පදනම් කරගෙන සංකාර ජනිත වෙනවා. එච්චරයි. එතකොට අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංකාර නිරුද්ධයි. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධයි. කර්මයේ නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධයි. මේවා නිරුද්ධ වෙලා යන දේවල්. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥානය ඇති වෙන්නේ විඥානයත් ඇති වෙන්නේ අවිද්‍යාව නිසාම තමයි. විඥානය ඇති වෙන්නේ නාම රූප නිසා. විඥානය ඇති වෙන්නේ කර්මය නිසා. එතකොට මේ විඥානය කියන එක තිබිය හටගත් එකක් නෙමෙයි. දැන් මේ ඔබේ ලෝකයේ සිද්ධිදාමයයි අපි පැහැදිලි කරන්නේ. ඔබේ ලෝකයට ආවේනික රහසයි අපි මේ ඔබට මතු කරන්නේ. ඒතර ඔබ එකක් දැනගන්න මේකේ. ඔබේ අභ්‍යන්තර ලෝකයේම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්. ඔබේ අභ්‍යන්තර ලෝකයේම මේ බඳු එකක්. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ඵල ධර්ම ටිකක් ඒ ටික. හේතුව නිරුද්ධ වෙනකොට ඒ ඵල ධර්මයේ નિરાයාසයෙන් නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක තියෙන්නේ ඇතිවීමක්, වෙනසීමක්, නැතිවීමක්. ඔච්චරයි. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඔච්චරයි. ලෝකේ තියෙන්නේ ඔච්චරයි. එතකොට ලෝකේ ඔය ටික විතරයි නම් තියෙන්නේ. එතකොට ඔය ටික අවබෝධ කරගන්න එක මොකක්ද අවබෝධ කරගන්නේ? හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නිරෝධය. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා හේතුන් නිසා හේතු අයින් වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදියට රූප සංඥා පහළ වෙනවා හේතුවක් නිසා. මොකක්ද හේතුව? එකක් ගමු ස්පර්ශය. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුණාම එකතු වෙච්ච තැනක රූප සංඥා රූපය අඳුන ගන්නවා. ඒතර රූප සංඥා පහළ වෙනකොට ඔන්න රූපය අඳුන ගන්නවා. රූප සංඥාව නිරුද්ධ වෙනකොට රූප සංඥාව නිරුද්ධ වෙලා යනකොට ස්පර්ශේ නිරුද්ධ වෙලා යනකොට සංඥාව එතනම නිරුද්ධ වෙලා යනවා. දැකපු බවකුත් නැහැ, දැකපු කෙනෙකුත් නැහැ, ඊට පස්සේ ගාණක් නැහැ මොකක්වත්. එතන මේ කතාව දැනගන්න එක තමයි මේ මාතෘකාව තුන ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් දකින්නේ. දැක ගන්න එක ආර්ය අෂ්ටාංගේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ ඕකට පින්වත්නි. ශෝක දැකීම, යහපත් දැකීම, හොඳ දැකීම, නියම දැකීම නෙමෙයි. ඔක දැනගන්න එකම සම්මා දිට්ඨිය. එහෙනම් මේක දැනගන්නකොට මෙයා සම්මා දිට්ඨියට ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. මේක දැනගන්නකොටම එයා සම්මා දිට්ඨියට ඇවිල්ලා. ආයතන හයෙත් මේ ක්‍රියාවලියම දකිනවා. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන ආයතන හය තුලිනුත් ඇතිවෙන ඵල ධර්ම හේතුන් නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන නුවණට එනවා. මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම විදියට දකිනවා. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවාය කියන නුවණ ඇති වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම පින්වත් ඒ කියන්නේ චක්කායතන චක්කායතනය කියන එක නාම රූප එකතු වීමෙන් ඇති වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට චක්කායතනෙ නිරුද්ධයි. සෝතායතනේ නාම රූප එකතු වීමෙන් ඇති වෙනවා. සෝතායතනෙ නිරුද්ධයි. මේවත් හටගෙන නිරුද්ධ වී යන ධර්ම විදියට දකිනවා. ඒ දකින්න කොටත් උපදින්නේ. තනත් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම විදියටයි දකින්නේ. නාම රූප ධර්ම ටික දකිනවා. එතකොටත් ඇති වෙන්නේ සම්මාදිට්ඨිය. එහෙනම් ඒ දැකීම තුලිනුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි පය තබන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මම දැන් සම්මාදිට්ඨිය වඩන්නම්. ලබන මාසෙ මම සම්මා සංකල්පය වඩන්නම් කියලා එහෙම අහන්න දෙයක් නැහැ. මේ නුවණ, මේ දැන ගැනීම, මේ දැක්මමයි සම්මාදිට්ඨිය. මේ දැක්මමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේක දැනගන්නකොට, මේ නුවණ ඇති වෙනකොට, මේ බැල්ම හැදෙනකොට ඒ හැදිච්ච තැන්වල සම්මාදිට්ඨිය ඇති වෙලා. සම්මාදිට්ඨිය ඇති වෙලා. ඒතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ හේතුන් නිසා හටගන්ත ඵල ධර්ම ටිකක් තියෙන්නේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් කියන නුවණ ඇති වෙනකොට ඒ ඇති වෙන තැන තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒතකොට සම්මාදිට්ඨියට ඇති වුණාට පස්සේ ඒ සම්මාදිට්ඨිය තුල වාසය කරන ශ්‍රාවකයාට
ඒ දැක්ම පිරිසිදු ලෙස දැන් මේ දේශනාවක් අහලා මේක හදාගන්න පුළුවන් නේ. ඒතකොට ඒ සම්මාදිට්ඨිය නිකම්ම සම්මාදිට්ඨියක්. ඇත්තට මේක සම්මාදිට්ඨිය මූලික පියවරක්. ඒතකොට සම්මාදිට්ඨිය හැබැයි ඉන්නේ. නමුත් ඒ සම්මාදිට්ඨිය Tamanට පුළුවන් විදර්ශනා සම්මාදිට්ඨියක් බවට හරව ගන්න. පුළුවන් Tamanට වඩනකොට තමාගේ సంతానගත අවබෝධයක් විදියට ඒක පේන්න පටන් ගන්නවා. කොහොමද පේන්නේ? Tamanට පේනවා. එතකොට මේකට උදව් මේ එතන සම්මාදිට්ඨිය විදර්ශනා පැත්තට උදව් කරනවා. පින්වත්නි සම්මා වායාමය. සම්මා වායාම. එතකොට දැන් උපන් කුසලයක් තියෙනවානේ. මොකද්ද උපන් කුසලයේ මෙතන තියෙන? මෙතන තියෙන උපන් කුසලයේ තමයි කවදාවත් අත්දැකපු නැති හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵල ධර්ම නිරුද්ධ වෙලා යනවා කියලා මේ කුසලයක් ඉපදිලා ඒ හිතේ. කුසලයක් ඉපදිලා ඒක කුසලයක් ඒක. එහෙම නැත්නම් මේ දන් දෙන එක ඒ වගේ කතා නෙමෙයි මෙතන කියන්නේ. ඒකත් නූපන් කුසලයක් කියලා කියන්න පුළුවන්. දැන් කුසලයක් දැන් මෙතන ඉපදිලා තියෙනවා. මොකද්ද උපන් කුසලය? මෙතන ඉපදිලා තියෙන මහා ප්‍රබල කුසලයක්. ඒ තමයි මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම කියලා. හැබැයි ඒක ස්ථාවර එකක් නෙමෙයි. ඒක సంతానගතව ඇතිවෙච්ච අවබෝධාත්මක ඥානයක් නෙමෙයි. එතන තියෙන්නේ අහගත්ත නිකන් මේ වෙනත් කෙනෙක්ගෙන් අහගත්ත දෙයක්. ඒතොර ඒ උපන් කුසලය තමයි දැන් පවත්වන්නේ. උපන් කුසලයේ පවත්වනකොට දැන් කුසලයේ උපන්නනේ. උපන් කුසලයේ පවත්වනකොට පින්වත්නි ඒ උපන් කුසලය තුලමයි අපිට විදර්ශනා කරගන්න තියෙන්නේ. ඒතොර මේ උපන් කුසලයේ තියෙනවා ඊට පස්සේ ඒ උපන් කුසලේ පවත්වගෙන යනවා ඉස්සරහට. තවදුරටත් සුතමේ ඥානීය තුලින් අහගත්ත දේවල් තුලින් නානාවිද කාරණා වලින් ඒක තවදුරටත් ඒ අවබෝධය හදා ගන්නවා, තහවුරු කර ගන්නවා. ඒ අවබෝධය තහවුරු කර ගන්නකොට පින්වත්නි ඒ අවබෝධය තහවුරු වේගන යනකොට සම්මා දිට්ඨියේ මේ දැක්ම තවදුරටත් විකාශනය වෙනවා. එතකොට මේ විකාශනය වෙන තැනක පින්වත්නි අනුග්‍රහය හදා ගන්නවා එක එක පැති වලින්. තවදුරටත් පැහැදිලි ලෙස ඒ අවබෝධය තහවුරු කර ගන්නවා. සංඝයා සමග කතා බහ කරනවා. කතා කරලා ඇත්තටම මේ කාරණේ මෙහෙමද කියලා තවදුරටත් සැකහැර දුරු කර ගන්නවා සාකච්ඡාවෙන්. ඒ දුරු කරගෙන පින්වත්නි එතකොට යාට නූපන්න අකුසල් උපදින්න ඉඩ නැහැ. බොහොම ප්‍රබල කුසලයක් මේ හෘද සාක්ෂිය තුල ඉපදිලා තියෙනවා. ඒ ප්‍රබල කුසලයේ උපන්නාට පස්සේ ඒ ප්‍රබල කුසලයේ තුලයි දැන් මෙයා ශක්තිමත් වෙලා ඉන්නේ. හැබැයි මෙයා දන්නවා එකක් මොකද්ද? නූපන් කුසලයක් ඇති බව. මෙයා දන්නවා මොකද්ද? නූපන් කුසලයක් ඇති බව. නූපන් කුසලයක් ඇති බව. ඒ කියන්නේ මෙයාට ඉපදිලා නැහෙනි තවම ධානා සිතක්, මාර්ගඵලයක්, ඵලසිතක් එමෙ ඉපදිලා නැහැ. ඒ ඔක්කොම නූපන් කුසල. හැබැයි මෙයා දන්නවා මේ දැක්ම ස්ථාවර වෙච්ච තැනක නූපන් කුසලයක් උපදිනවාමයි. මේ දැක්ම තහවුරු වෙච්ච තැනක නූපන් කුසලයක් උපදිනවාමයි. මේක උපදව ගන්න ඕන කියන හැඟීම, බලවත් හැඟීම මේ පුද්ගලයාට තියෙනවා. නූපන් කුසලයේ උපදව ගන්න ඕන කියන බලවත් හැඟීම තියෙනවා. දැන් බලන්න මේ සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් සම්මා දිට්ඨිය පිරිසිදු කරන්න උදව් කරනවා. පිරිසිදු කරලා ප්‍රත්‍ය වේක්ෂණා කළ හැකි මහා සොඳුරු ගම්බීර සම්මා දිට්ඨියක් දක්වාම පුද්ගල චින්තනය හසුරුවා ගන්න සම්මාදිට්ඨිය උදව් කරනවා. ඒ සම්මාදිට්ඨිය උපකාරාර්ථයෙන් වැදගත් ඒ සම්මාදිට්ඨිය පිණිස එයාගේ සම්මාදිට්ඨිය පිණිස සම්මා වායාමයෙන් උදව් කරද්දී එයා තුල සම්මා සතිය දියුණු කරගන්නවා. එතකොට මේ සම්මා සතිය තුල වාසය කරන ශ්‍රාවකයාට අර තමන් තුල ඇතිවෙච්ච සම්මාදිට්ඨිය තහවුරු කරගන්න උදව් කරනවා. මොකද්ද? සම්මා සතිය කියලා කියන්නේ සතිපට්ඨානයි. කය අනුව බලමින් වාසය කරනවා, විඳීම් අනුව බලමින් වාසය කරනවා, හිත අනුව බලමින් වාසය කරනවා. හිතේ ඇතිවන නානාවිද ආකාරයේ ධර්මයන්, ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්, ඊට පස්සේ නීවරණ ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, ආයතන ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් ආදී ධර්මයන් පිළිබඳ මානසිකාරයේ කරමින් මේ සියල්ලමත් මේ ඇතිව මේ කය පිළිබඳවත්, විඳීම් පිළිබඳවත්, හිත පිළිබඳවත්, හිතේ ධර්මතා පිළිබඳවත් මේවත් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා කියන දැක්මින් බලනවා. ඒතකොට යාගේ මුළු ලෝකෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තහවුරු වෙනවා දැන් මෙතනදී. මුළු ලෝකෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තහවුරු වෙනවා. ඔකට කියන්නේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා. තුන් ආකාරයකින් දකිනවා. කයත්, විඳීමුත්, සිතත්, ධර්මත්. ඔය තුන් ආකාරයකින් එයා දැක්ම හදා ගන්නවා. තුන් ආකාරයකින් මේ දැක්ම හදා ගන්නකොට ඔන්න සම්මා සතියේ උපකාරාර්ථය බරපතල විදියට හිතට හදලා දෙනවා. එතකොට පින්වත්නි ඒ හිතේ අන්න සම්මා සමාධිය උපදිනවා. හුද්දට හිත සමාහිත වෙලා සමාහිත භාවයේ තුලින් භාවනාවෙන් යාට දකින්න පුළුවන් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන බව. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ආකාරය දැන් මෙතන දැක ගන්න පුළුවන්. ඒතර මෙතන ඒක දැක ගන්නකොට පින්වත්නි
ඒ දැක ගැනීම තුල හේතුන් නිසාට ගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන එක සමාධියෙන් දකින්න. අන්න භාවනාවෙන් අනුග්‍රහය හැදීගෙන එනවා. භාවනාවෙන් මේ අනුග්‍රහය හැදීගෙන එනවා. එතකොට ඔන්න විදර්ශනා සම්මා දිට්ඨිය හුත්තටම පැහැදිලි වෙලා Tamanට ප්‍රතිවේක්ෂණා කළ හැකි සම්මා දිට්ඨික අවදියක් බවට පත් වෙනවා. එතකොට ඒ කාරණේ මුල් කරගෙන එයාගේ ජීවිතය තුළ සම්මා දිට්ඨිය කියන එක තවදුරටත් බබලනවා. හරියට මණිකක් උපදානවා වගේ බලන පැත්තෙන් දිස්නේ ගහනවා වගේ Tamanගේ සම්මා දිට්ඨිය මනස තුල බබලන්න පටන් ගන්නවා. ඉතුරු අංග වලින් තවදුරටත් පිටින් උදව්ව හදලා දෙනවා. ඒතර ඒ ජීවිතය තුල හැම මොහොතකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ નિરાයාසින් උපදිනවා. ඒ හිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ નિરાයාසින් උද්ගත වෙනවා ඒ හිතේ. ඒක අමුතුවෙන් ඇඟිල්ලෙන් යනලා මොකෝ ඔයා දැන් සම්මා දිට්ඨිය හදාගන්න එහෙම කියන්න ඕනේ නැහැ. දැන් බලන්න ඔයාගේ සම්මා වාචාව නැහැනේ. කෝ සම්මා වාචා හදා එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ નિરાයාසින් හිතේ ආවේනික තත්වයක් බවට පත් වෙනවා. ආවේනික තත්වයක් පින්වත්නි. අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇනලා කරන්න දෙයක් නැහැ. හිතේ ආවේනික තත්වයක් බවට පත් වෙනවා. කොහොමද ආවේනික තත්වයක් බවට පත් වෙන්නේ? දැන් සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන තැනක පින්වත්නි નિરાයාසෙන් සම්මා සංකල්ප ඇති වෙනවා. සම්මා සංකල්ප, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන්නේ එතන කාම සංකල්පනා නැහැ. ව්‍යාපාද සංකල්පනා නැහැ. හිංසා සංකල්පනා නැහැ. ඇයි? ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න තැනක කාම සංකල්පනා සදාකාලිකයි කියලා යට හිතෙන්නේ නැහැ. ව්‍යාපාද සංකල්පනා ස්ථාවරයි කියලා හිතෙන්නේ. මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙන ධර්ම විදියට දකින්නකොට එයාගේ හිත කාම සංකල්පනා වලින් විමුක්තයි, නිදහස්. ව්‍යාපාද සංකල්පනා වලින් එයාගේ හිත විමුක්තයි, නිදහස්. හිංසා සංකල්පනා වලින් එයාගේ හිත විමුක්තයි, නිදහස්. අන්න નિરાයාසයෙන් ඒ හිත තුල සම්මා සංකල්පය උද්ගත වෙනවා. નિરાයාසයෙන් සම්මා සංකල්පය උද්ගත වෙනකොට එතන සම්මා වාචාව නැද්ද? තියෙනවා. එතන බොරුව නැහැ, කේලම නැහැ, හිස් වචන නැහැ, පරුස වචන නැහැ. ඇත්තටම මේ தત્ත්වයේ ස්ථාවර වෙච්ච කෙනෙක්ගේ භාෂාව තමයි නිහඬතාවය. ලෝකෙ මිහිරිම භාෂාව. මොකද ලෝකෙ මිහිරිම භාෂාව? නිශ්ශබ්දතාවය. ලෝකෙ ලස්සනම භාෂාව තමයි නිහඬ බව. මිනිස්සු නිහඬ බව විඳ ගන්න කැමතියි. ඒකට කාම ලෝකයට බැහැගත්ත මිනිස්සු නිහඬ භාවයේ විඳ ගන්න කැමතියි. සින්දුවලක් තියෙන්නේ නිහඬ බව විඳින්න මොන හරි කියන්න කියලා. ඒ කියන්නේ නිහඬ බව බිඳ ගන්න මිනිස්සු කැමති ഘോഷාවටයි. නමුත් මේ බඳු නිවීමක් හදාගත්ත කෙනාගේ හිත තුල පින්වත්නි පුදුම නිවීමක් තියෙනවා. එතන බොරුව නැහැ, කේලම නැහැ, හිස් වචන නැහැ, පරුස වචන නැහැ, පිරිහීමක් නැහැ එතන. එතකොට નિરાයාසයෙන් සම්මා වාචාව ස්ථිරයි. ඊට පස්සේ සම්මා කම්මන්ත. එතකොට එයා තමන්ගේ කය මුල් කරගෙන අකුසලයට විවෘත වෙන්නේ නැහැ. සම්මා ආජීවය. ආජීවය හරිම පිරිසුදුයි. ආජීවය. ඒ කියන්නේ ජීවන ප්‍රතිපදාව තුළ කිසිම ආයුරකින් කෙලෙස් ධර්මයන්ට විවෘත වීමක්, රාගයට විවෘත වීමක්, ද්වේෂයට විවෘත වීමක්, මෝහයට විවෘත වීමක්, කෙලෙස් වලට විවෘත නෑ මේ ජීවිතේ. ඒ ජීවිතේ නෑ එහෙම එකක්. ඊට පස්සේ මේ ජීවිතේ නෑ පින්වත්නි සම්පූර්ණයෙන්ම සීලයෙන් කැළැල් වීමක්, සීලයෙන් සිදුරු වීමක්, සීලය දූෂණීය වීමක්, සීලය අපහරණීය වීමක්. ඒ ජීවිතේ නෑ. ඊටු ටික කොහොමද තියෙනවනේ සම්මා සති, සම්මා ඒවා ටික තියෙනවනේ අපි ඉස්සෙල්ලා කිව්වේ. දැන් බලන්න මෙන්න මේ විදියට පින්වත්නි ඔබේ හිත තුල යම් දවසක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ નિરાයාසයෙන් උද්ගත වෙන දවසක් එයි. එදා වෙනකන් බණහන්. එදා වෙනකන් ධර්මයත් එක්ක ඉන්න. ධර්මී කිට්ටු කරගන්න, ලං කරගන්න ධර්මී. ධර්මී ලං කරගත්ත සැබෑ බුද්ධ ශ්‍රාවකෙක්ම වෙන්න බලන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අසරණයි. දැන් මේ වගේ දැන් අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බොහෝ අංග පින්වත්නි මේ නිරන්තරයෙන් වැඩෙනවා. බොහෝ අංග අපිට වඩා ගන්න පුළුවන්. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බොහෝ අංග හැම කුසල්සිතකම වැඩෙනවා. අපි නොහිතුවාට. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේයි වෙනම වඩාන්ට කරන්න පුහුණු කරන්න හිම අමුතුවෙන් දෙයක්වත් නැහැ පින්වත්නි. දැන් මේක කරගෙන යනකොට හැම කුසල්සිතකම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 5-6ක් වැඩෙනවාමයි. ඒ කියන්නේ දැන් අපිට පහනක් පත්තු කරා කියලා. මේ කුසල් සිතක මං කියන්නේ. පහනක් පත්තු කරන එකට මිනිස්සු කියනවා මොකටද පහන් පත්තු කරන්නේ? වැඩක් නැහැනේ පහන් පත්තු. මොකටද හඳුන් කූරු පත්තු කරන්නේ? ඕවා වැඩක් නැහැනේ මේ භාවනා ටිකක් කරා නම් ඉවරයිනේ. එතකොට මොකටද මල් පූජා කරන්නේ? ඔය ගස්වල මල් තිබ්බම ලස්සනයි. ඔච්චර මල් ඕනේ නැහැනේ. මොකටද පූජා කරන්නේ? එහෙම අර කියනවා. එහෙම කියන උන්දලා ජීවිතේට මල් පූජා කරලා නැහැ. ගරහන එක තමයි කරන්නේ. ගැරහීම විතරයි ඒ ජීවිතේ තියෙන්නේ. ඉතින් යා ගරහ ඉන්නවා ලෝකෙට. ගැරහීමට වඩා දෙයක් එයාට නැහැ ලෝකේ. ජීවිතේ ගැරහීම එතකොට බැඳන් බලන්න අපි හිතමු නිකන් පහනක් පත්තු කරනවා කියලා පුංචි දෙයක් නේ තෙල් ටිකක් දාලා තිරයක් දාලා පහන පත්තු කරන්නේ දැන් පහන පත්තු කරන වෙලාවේ පින්වත්නි ඒ පහන පත්තු කරනකොට
මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සියුම් අංග වැඩෙන විදිය බලන්න. සම්මා දිට්ඨිය නැති මිනිහෙකුට පහනපත්තු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙච්ච නැති මිනිහෙකුට මේක කරන්න බෑ. භාගතුන් වහන්සේ විශ්වාස කරන්න ඕන, ධර්මයේ විශ්වාස කරන්න ඕන, සංඝයා විශ්වාස කරන්න ඕන, කර්මඵල විශ්වාස කරන්න ඕන, මේ බඳු පූජාවන්ගේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්න ඕන, දන් දීමේ විපාක විශ්වාස කරන්න ඕන, ගුණ ධර්ම වල විපාක ඔය විශ්වාසය නැත්තම් පහනපත්තු කරන්න බෑ පින්වත්. එහෙමනම් සම්මා දිට්ඨියෙත් මූලික පදනමට අයිති ලක්ෂණ නැද්ද? තියෙනවා. ඒක නැත්තම් කරන්න බෑ පහම්පත්තු කරන්නේ. භාග්‍යතුන් වහන්සේට අසීමිත ශ්‍රද්ධාවක් නැත්තම් කරන්න බෑ. ශ්‍රද්ධාව අයිති සම්මා දිට්ඨිය පැත්තට. ශ්‍රද්ධාව අයිති සම්මා දිට්ඨිය නියෝජනයේ පැත්තට. ඔන්න බලන්න සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට එයාට සම්මා සංකල්ප නැද්ද? තියෙනවා. කාම සංකල්පනා නැහැ ඒ වෙලාවේ. ව්‍යාපාද සංකල්පනා නැහැ ඒ වෙලාවේ. හිංසා සංකල්පනා නැහැ ඒ වෙලාවේ. එහෙනම් සම්මා සංකල්පයක් තියෙනවා. ඒතර පහන පත්තු කරන වෙලාවේ බොරුව නැහැ, කේලම නැහැ, හිස් වචන නැහැ. තියෙන්නේ ඔබ වහන්සේට මේ පහන් පිදීම තුලින් ගාතාවක් කිව්වත් එච්චරයිනේ. පහන් පිදීම තුල අනේ මගේ ජීවිතේ ධර්මාවලෝකේ පහළ වේවා. මගේ තියෙන අවිද්‍යාවේ අඳුරු තිමිර පටල බිඳිලා සිඳිලා විනාශ වෙලා කැඩිලා ගිහින් මට ධර්මී ආලෝකේ පහළ වේවා. නිවනේ ආලෝකේ පහළ වේවා. ඒ අදහසනේ තියෙන්නේ. ගාතාවකින් කිව්වත් බලන්න එතන බොරු කියන එක වචන කේලම හිස් වචන පරුස වචන නෑ. සම්මා වාචා නැද්ද? තියෙනවා. ඊට පස්සේ සම්මා ආජීවයත් පිරිසුදුයි. පිරිසිදු ආජීවයකින් පහන් දල්වන්නේ. වායාමයේ නැද්ද? ඇයි කුසලය උපන් කුසලයේ පවත්වගෙන යන්න වීරිය නැත්තම් කොහොමද පහම්පත්තු කරන්නේ? එතන යාට තියෙන උපන් කුසලයේ පවත්වාගෙන යන බලවත් වීරියක්. නූපන් කුසලයේ උපද්දව ගන්න බලවත් වීරියක් තියෙනවා. සම්මා වායාමයක් තියෙනවා. එතකොට මේ නූපන් කුසලයේ නූපද වීම පිණිස වීරියක් තියෙනවා. නැත්තම් ඒකට පවත්වගෙන යන්න බෑනේ ඉස්සරහට. සම්මා වායාමයක් තියෙනවා. සතිය නැද්ද? සම්මා සතියක් තියෙන හොඳට හිත එකඟ කරගෙන තමයි මිනිස්සු පහම්පත්තු කරන්නේ. ඒක භාවනාවක් ගැඹුරට කරනවා වගේ තරම් දියුණු සමාධියක් සම්මා සතියක් වෙන්න පුළුවන්. නමුත් සම්මා සතියේ වෙලාවේ තියෙනවා. සමාධිය නැද්ද? කුසල්සිත එකඟ බව නැද්ද? තියෙනවා. සමාධිය කියන එක සරල අදහසක් ගත්තොත් කුසල්සිත එකඟ බවනේ තියෙනවා. බලන්න පින්වත්නි, පහනකට තෙල් ටිකක් දාලා තිරේ ඇදලා ඒකට ගිනි කූර ගන්න වෙලාවේ ආර්ය අෂ්ටාංගික මාර්ග වලින් අංග වලින් අඩුම 5ක් 6ක් 7ක් 8මත් වැඩෙන සමහර ඒවා තියෙනවා. එහෙනම් මේක තමයි හැම වෙලාවකම අත්දකින්න සම්මාදිට්ඨිය. මේක අපි දැනගන්න ඕන. මේක හැම වෙලාවකම අපේ ජීවිතයේ කොටසක් කරගන්න ඕන. ඒතර ඔය සම්මාදිට්ඨිය ආදී අංග ටික નિરાයාසයෙන් තම තමාගේ ස්වකීය సంతානිය තුල උපදින දවසක් එයි. එදා වෙනකම්ම පින්වත්නි, Tamanගේ ආධ්‍යාත්මය තුල, Tamanගේ ජීවිතය තුල, Tamanගේ ලෝකය තුල ධර්මයම දියුණු කරගන්න. ඒකට අපිට බලවත් උනන්දුවක් තියෙන්න ඕන, බලවත් ඉවසිල්ලක් තියෙන්න ඕන, බලවත් කැමැත්තක් තියෙන්න. ඒක නැති කෙනෙකුට මේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඵල උදා කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකට අපි කැමති වෙන්න ඕන. ඒ කැමැත්ත තියෙන ශ්‍රාවකයෙකුට ඊටාම ඉක්මනින් මේ ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය හදාගන්න ලැබෙනවා. එhmenan හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීමයි නිරෝධයයි දැන ගැනීම තුලම තමයි එයාට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට අත්පොත් තියන්න වෙන්නේ. මේක දෙකක් විදියට දෙපැත්තින් වැඩෙනවා නෙමෙයි. එකක් මුල් කරගෙන අනික් කාරණේ ඉදිරියට පවත්වගෙන යන්න පුළුවන්. මේක හරිම ප්‍රායෝගිකයි. ඒක ප්‍රායෝගික වශයෙන් වැඩෙන වඩාගත යුතු දෙයක් විදියටයි භාගතුන් වහන්සේ අපට මේ කාරණේ පෙන්වා වදාළේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා.